මුලින්ම කියන්න ඕනේ මම හිතන්නේ මම කතා කරන්න යන දේවල් බොහෝ දුරට අහිලන් ප්‍රකාශ කරපු අදහස් සමග සමාන්තරව ගමන් කරනවා. ඒ වශයෙන්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වාර්තාවේ තිබෙන අඩංගුව පිළිබඳවම නොවේ. මම හිතන්නේ අපිට සවිස්තරාත්මක සාකච්ඡා කළ යුතු දෙයක්. නමුත් දැන් මේ මගේ සාකච්ඡා පදනම් වෙන්නේ දැන් මේ ක්‍රියාවලිය පිළිබඳව උනන්දුවෙන් නිරීක්ෂණය කරපු කෙනෙක් විදිහට ඒ වගේම මම මේ කමිටු ඉදිරියේ මගේ අදහස් දැක්වීමටත් ඉදිරිපත් වුණා ලිඛිතව සහ වාචිකව සහ මගේ මා ඉදිරිපත් කරපු අදහස් වලට සමාන්තර අදහස් මේ පිළිබඳව යම් සඳහන් කිරීම ඒ වාර්තාවේ අඩංගු වෙලා තිබෙන බවත් පේනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව ඒ කියන්නේ එම ගැටලුව ලංකාවේ දේශපාලන ගැටලුවක් බවට පත්වන්නේ කොහොමද කියන ස්ථාවරයේ ඉඳලා ඒ කියන්නේ ඒ දෘෂ්ටි කෝණයකින් බලලා දෘෂ්ටි කෝණයෙන් බලලා අදහස් කීපයක් ප්‍රකාශ කිරීමට කැමතියි. දැන් අද අතවශයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කියන එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කියන එක ඊටාම සංවේදී කාරණයක් වෙලා දිනවා විශේෂයෙන් එහි අඩංගුව. දැන් ඒක මම හිතන්නේ දැන් ඇති වෙලා තියෙන අලුතෙන් ඇති වුණු තත්වයක්ම නෙමෙයි. දැන් 1990 ගණන් වල මැද මේ උත්සාහය දියත් තුනයි දැන් අත් වශයෙන්ම දැන් 94 පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව බලයටපත් වුණායින් පසුව තමයි මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස මතුනේ. තරහ විදිහකින් අපිට කියන්න පුළුවන් මේ වර්තමාන සාකච්ඡාව ඒ සාකච්ඡාවේම කිසියම් දිගුවක් කියලා. ඒකට ඒ අවස්ථාවේ සිට අපිට පේනවා ව්‍යවස්ථාව පිළිබඳ කාරණා ඊට කලින් ලංකාවේ යටත් විජිත සපවානුවෙන් පස්සේ අවස්ථා දෙකක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය වෙලා තිබෙනවා. මේ අවස්ථා දෙක තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩංගුව පිළිබඳව යම් සාකච්ඡා පැවතුණා වුණාට සහ විරෝධතා එවැනි දේවල් තිබුණා වුණාට මේ තරම් එහි අඩංගුව සම්බන්ධයෙන් මෙවැනි සංවේදී තත්වයක් මහජන සංවේදීතාවයත් සමග නැත්තම් අර අහිලන් කියපු විදිහට මහජනයාගේ අර සාමාන්‍ය දේශපාලන විඥානය ඉවර political common sense එක නැත්නම් සාමාන්‍ය දේශපාලන විඥානය සමග මේ තරම් තියුණු විදිහට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ මේ සාකච්ඡාව. අද වෙන විට ඒ තාම විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු වෙන අරමුණු කියන්නේ අපි කුමක් සඳහාද අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නේ කියන ප්‍රශ්නයට පිළිතුරු අපි හොයනවා නම් දැන් ඊට අපි දෙන්න නියමිත පිළිතුරු තාම තදින් සම්බන්ධ වෙලා තිබෙනවා මම අර කියපු සංවේදී ප්‍රශ්නත් එක්ක. දැන් මේ නිසා දැන් මේ පසුබිම පිළිබඳ ගැටලුව නිර්මාණය මේ කියන්නේ එය විසඳාගන්නේ නැතිව මේ ප්‍රශ්නය විසඳීමට හැකියාවක් නැහැ. අත් වශයෙන්ම දැන් අපි හිතමු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මීට පෙරත් සහ විශේෂයෙන් මේ අනුගණන් වල මේ ක්‍රියාවලිය ආරම්භ වුණායින් පස්සෙත්
ආපු එක විවේචනයක් තමයි මේක මේ නීති විශාරදයින්ගේ කටයුත්තක් නොවිය යුතුයි කියන එක. මේක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක අවසාන විග්‍රහයේදී නෛතික ලියවිල්ලක් මේක යම්කිසි නෛතික භාවය මේ තුල ඒක මේ ස්ථානගත කරන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් ඒක ඊටාම මේ තාක්ෂණික ලියවිල්ලක්. ඒ කියන්නේ දැන් වෙන විදිහින් කිව්වොත් අපි සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියවලා බැලුවොත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන යම් යම් දේවල් වලින් මොකද්ද අදහස් වෙන්නේ කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ මේ මූලික වශයෙන්ම නෛතික මේ සාහිත්‍ය පිළිබඳව, නීතිය පිළිබඳව දැනුම් තියන අයට තමයි හරියට මේවෙන් කියවෙන්න මොනවද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒවා ක්‍රියාවට පෙරලෙනකොට. ඒක හරියට අර විධායක ජනාධිපති ක්‍රමයේ බලතල පිළිබඳව හරියට සමාජයට මේ තේරුනේ ඒ ජනාධිපතිට තීරණාත්මක අභියෝගයක් විදිහට අර දෝෂාභියෝග යෝජනාවක් ආවයන් පස්සේ තමයි මේ ඒක තියෙන්නේ මොනවද කියලා මේ තේරුනේ. අර එතන ආචාර්ය අර්ජුන පරාක්‍රමවත් ඉන්න නිසා මම ඔහුගෙන් මීට සෑහෙන කාලයකට ඉස්සෙල්ලා ඉගෙනගත්ත දෙයක් කියනවා නම් මේ ඔහු කිව්වා මේ ඇමරිකාවේ ළමයින්ගෙන් ඇහුවොත් එහෙම මේ ඉලෙක්ට්‍රිසිටි කොහෙද තියෙන්නේ කියලා ඔවුන් කියයි මේ ස්විච් එකේ තමයි තියෙන්නේ කියලා. ඒ මොකද ඇමරිකාවේ සාමාන්‍යයෙන් මේ විදුලි බලය මේ නැති වෙන්නේ නැති නිසා ඕන වෙලාවක ස්විච් එක දැම්මොත් මේ ලයිට් පත් වෙනවා ඒ වැඩ කරනවා. ඒ වගේම අර මේ අපි වගේ පාරේ මේ ඇදලා මේ වයර් ඇදලා අරවා මේවා දකින්න නැති නිසා එයාට පේන්නේ මේ ස්විච් එකයි අරක අතර සම්බන්ධය පමණයි. නමුත් ලංකාවේ ළමයෙක්ගෙන් එහෙම ඇහුවොත් එහෙම කියන්නේ නැහැ. එයා දන්නවා ඊතර නෙමෙයි තියෙන්නේ කියලා. මොකද හැමතිස්සෙම ස්විච් එක දැම්මට ලයිට් එකපත් වෙන්නේ නැති නිසා. ඒ නිසා මේ බ්‍රේක් ඩවුන් එකක් තියනවා නම් තමයි ඒක ඇතුලේ මේ පිළිබඳ අවබෝධය වැඩි වෙන්නේ. ඒ නිසා මේ මොකක් හරි එකේ බ්‍රේක් ඩවුන් එකක් සහ ඒකට අභියෝගයක් එනකොට තමයි අත් වශයෙන් මේකේ මොකද්ද තියෙන්නේ කියලා. දැන් අපේ මෝටර රථය ඊටාම හොඳට වැඩ කරනවා නම් මේ අපි දන්නේ දැන් මමත් මගේ මෝටර රථයේ රෝදයක් හුලං ගියොත් විතරයි හදාගන්න දන්නේ. මේ ඊට වැඩිය මොකුත් කරන්න දන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ මේ ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ලීගල් ડોකියුමන්ට් එකක්. නමුත් මේ සම්පාදනය කිරීම මේ නීති විදෙන්ට බාර නොදිය යුතු දෙයක් කියන විවේචනය ආවා. නමුත් අද දැන් මම හිතන්නේ අද මම ඒක කිව්වේ ඒ විවේචනය අපි තවදුරටත් ඉදිරියට ගෙන යයි. ඒක අත් වශයෙන්ම දැන් අපි දැන් මම හිතන්නේ දැන් මේ ක්‍රියාවලියේ මූලිකයා වුණේ නීතිවේදියෙක් වුණා වුණත් මම හිතන්නේ ඒක ඒ ක්‍රියාවලියට සම්බන්ධ වුණා ඒ නීති විශාරදයින් නෙමෙයි. හරි. නමුත් ඒක ඊට වැඩිය පුළුල් දෙයක්. නමුත් එතන මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමු එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ පිරිසේ විශාල පිරිසක් මම හොඳින් දන්න නිසා මම දන්නවා එයා මේ ප්‍රශ්න පිළිබඳව ඊටාම සංවේදී මේ ක්‍රියාවලිය ගැන අවබෝධයක් තියෙන අය. නමුත් අද ඒ ගැටලුව තිබෙන්නේ මෙවැනි බුද්ධිමය කියන්නේ අපි හිතමු මම කිව්වේ දැන් මේ ක්‍රියාවලිය පසුපස තිබුණු මේ ඉන්ටෙලෙක්චුවල් ෆෝස් එක නැත්තම් මේ බුද්ධිමය බලවේගය. ඒ බුද්ධිමය බලවේගයට ආමන්ත්‍රණය කළ නොහැකි ගැටලුවක් තුල මේ ගැටලුව හිර වෙලා තිබෙනවා. ඒක හුදෙක් එයාගේ මේ කියන්නේ එයාගේ ඒ සම්බන්ධයේ බුද්ධිමය වශයෙන් එයාගේ ගැටලුව ගැන මම හිතන්නේ ඊටාම හොඳට සංවේදී. ඒ සංවේදීතාවයේ පේන තත්වයක් මේ වාර්තාවේ තියෙනවා. මේ වාර්තාවේ බොහෝ කරුණු සම්බන්ධයෙන් එකඟතාව නැහැ. කියන්නේ හැමෝටම එකඟ වෙන්න පුළුවන් ඒවා නැහැ. ඒ නිසාම ප්‍රධාන මේ නිර්දේශයට අමතරව තව තියෙනවා අර විකල්ප නිර්දේශ එකිනෙකට වෙනස් ඒවා. එකිනෙක වෙනස් අපිටම ජාතික රොඩිය සම්බන්ධයෙන් ජාතික ගීය මේ ආගම සහ රාජ්‍ය අතර සම්බන්ධය බලය බෙදීම ඒකකය රාජ්‍ය ස්වභාවය මේ හැම දෙයක්
මේ මම කියන මේ බොහොම අර sensitive issues බොහොම සංවේදී කාරණා සම්බන්ධයෙන් මේ ඊටාම මේ බරපතල මේ විභේදනයන් තිබෙන බව පේනවා. ඒකෙන් අපිට පේන්නේ ඒකෙන් පේන්නේ මේ தত্ত্বය පිළිබඳ ඊටාම සංවේදීතාවයක් මෙයා තුළ තිබුණා කියන එක. නමුත් ගැටලුව තියෙන්නේ එයාට ඒක මේ දැන් يعني එයාට ඒක විසඳන්න පුළුවන්ද කියන එක. එයාට ඒක විසඳීමට තිබෙන හැකියාව. එතකොට ඒ නිසා දැන් අපි දැන් නීති අර ලීගල් ඩ්‍රාෆ්ට්මන්ස් වගේ නැත්නම් මේ නෛතික ලේඛනයක් කෙටුම්පත් කිරීමේ කාර්යය පිළිබඳ විශේෂඥතාවයක් තිබෙන අයගෙන් මෙහා පැත්තට මේ ක්‍රියාවලිය දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් එතනට දැන් අපි එතෙන්ට එනකොට ප්‍රශ්නේ එතනින් තව ගැඹුරට ගිහින්. දැන් ප්‍රශ්නේ මේ මහජන සාකච්ඡාවේ ඊටාම ආවේගාත්මක තලයකට ඇවිල්ලා තිබෙන්නේ. අර නැවතත් මම අර්ජුනගෙන් අදහසක් ණයට ගත්තොත් ඔහු මගේ පොතක් සම්බන්ධයෙන් මේ පිළිබඳව කරපු කතාවකදී ඔහු කිව්ව එකක් තමයි දෙන්නේ මම පොතේ නොඑක් විදිහට විවිධ තර්ක කරලා මේ නොඑක් දේවල් කියන්න යනවා ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන. නමුත් මම මේ සාකච්ඡාවට කියන්නේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස ඒක මූලික වශයෙන් ජාතිකවාදී අදහස් වල ඉන්න අය එයාට කොච්චර කිව්වත් ඒගොල්ලන්ට ඒක වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ මේක පිළිගන්නේ ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ තාර්කික පදනමක් මත නෙමෙයි. තාර්කික පදනමක් මත නෙමෙයි තාර්කිකත්වය ඔබට ගිය යම්කිසි මේ විශ්වාස පද්ධතියක්. විශ්වාසය පිළිබඳ ක්ෂේත්‍රයක් තුල තමයි තියෙන්නේ. ඒ වගේ මේක අද මේ தত্ত্বය අපි අභිමුඛ වෙලා තියෙනවා අපිට මේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ ප්‍රශ්නේ අභිමුඛ වෙලා තිබෙන්නේ සම්පූර්ණ ජනයාගේ විශ්වාසය පිළිබඳ ශේෂ්ත්‍රවලට. එතන ඉතින් මේ දැන් ප්‍රශ්නේ දෙන්න නිසා මම ඊටාම කෙටියෙන් කියන්නම් මේ මෙතන තියෙන මූලික ප්‍රශ්න කීපයක්. දැන් එකක් තමයි දැන් අපි දන්නවා දැන් තිබෙන දේශපාලන වාතාවරණය ඇතුලේ කිසිසේත්ම හැකියාවක් නැහැ දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ කිසියම් ආකාරයකින් හෝ තෘප්තිමත් කරන කිසියම් ආකාරයකින් හෝ දෙමළ සමාජයේ ඉන්න ඊටාම අපි හිතමු නිකන් සිංහල සමාජයට සෑහෙන වීරය විදිහට බදා වැළඳගත්ත කවුද ආනන්ද සංගරී වගේ කෙනෙක් ඊට අමතරව ඩග්ලස් දේවානන්ද වගේ කෙනෙක් ඊටත් වැඩිය අඩුවයි මට තේන්නේ දෙමළ සමාජයේ. හරි මේ කියන්නේ මූලික වශයෙන් සාකච්ඡාවේ ඉන්නේ. එවැනි කෙනෙක්ව හරි තෘප්තිමත් වෙන විසඳුමක් ඉදිරිපත් කරලා ඒක සිංහල සමාජයට ඒත්තු ගන්නවන්න පුළුවන් කියන එක හිතන්න බෑ. ඒක තමයි මූලික ප්‍රශ්නය. දැන් ඒ ගැටලුව කොහොමද අපි? එතකොට ඒ ගැටලුව දැන් මේ ක්‍රියාවලිය පසුපස තිබුණ බුද්ධිමය බලවේගයේ දෘෂ්ටි කෝණයෙන් බැලුවත් මේ පිළිබඳව කතා කරන අපි වගේ මේ ඉන්න දේශපාලන වශයෙන් මේ ක්‍රියාවලියට සහයෝග දෙන අයගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවත් අපි කිසිම කෙනෙකුට අර අර්ජුන කිව්වා වගේ දැනට තියෙන සාමාන්‍ය තත්ත්වය ඇතුලේ අඩුතරමින් ඉදිරි අවුරුදු මේ ආණ්ඩුව තියනකම් හැකියාවක් ලැබෙන එකක් නැහැ. මේ තත්ත්වය අඩුතරමින් සිංහල සමාජයට ඒත්තු ගන්නන්න. සිංහල සමාජයට ඒක ඒත්තු ගන්නන්න තෝ මේක කරන්නත් බෑ. හරිද? ඒක තමයි අපි අපි ඉස්සරහා තියෙන අමිහිරි සත්‍ය. දෙවැනි එක තමයි අපි දෙමළ ජනයා පිළිබඳ ප්‍රශ්න පැත්තකින් තව එකක් තිබෙනවා. අපි මේකට ආපු යෝජනා දිහා බලුවම තේරෙනවා මේ රාජ්‍යයේ ස්වභාවය විශේෂයෙන්ම රාජ්‍ය සහ මහජනයා අතර තියෙන සම්බන්ධය. මහජනයා අතර තියෙන සම්බන්ධය දැනට තියෙනවා ඊටාම දැඩි දුරස්ථභාවයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි කියමු එකට ව්‍යුහාත්මක දුරස්ථභාවයක්. ස්ට්‍රක්චරල් ඩිස්ටන්ස් එකක් තියෙනවා රාජ්‍ය සහ මහජනයා අතර. මේ නිසා මේ පිළිබඳව ගොඩක් අය මේ අදහස් දක්වුවා. මම හිතන්නේ
ලාලු ජනනායක සහෝදරයන් නිතරම කිව්වා ආපසු කැඳවීමේ බලය පිළිබඳ තියෙන ඉල්ලීම්. දැන් මේවා ක්‍රියාත්මක කරන්න බෑ. මේවා ක්‍රියාත්මක කරන්න බැහැ. මහජන විඥානය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ දේශපාලන ප්‍රභූතන්ත්‍රය, දේශපාලන සහ ආර්ථික ප්‍රභූතන්ත්‍රය මේවට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ එවැනි කියන්නේ මහජනයාට කියන්නේ මේ මහජනයාට දේශපාලන බලය ලැබෙන දෛනික වශයෙන් ආණ්ඩු කරන ක්‍රියාවලිය හැසිරවීමට හැකියාකාරී මහජන නියෝජිතයින් ආපසු කැඳවීමට බලය ලැබෙන එවැනි රැඩිකල් විදිහට රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලකට මොන විදිහෙන් ලංකාවේ දේශපාලන ප්‍රභූතන්ත්‍රය සහ ආර්ථික ප්‍රභූතන්ත්‍රය ඉඩ දෙන්නේ නැහැ. ඒක කොහොමද ඒ ගැටලුව ජයගන්නේ? ඉතින් එහෙම නැත්නම් මේක කරලා වැඩකුත් නැහැ. හරි? ඒ ප්‍රශ්නය තමයි මූලික ප්‍රශ්නයක්. අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳව තිබෙන මූලික ප්‍රශ්නයක් ඒක. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය මේ සමාජ නව ලිබරල් චින්තනය ගැන අහිලන් සඳහන් කරා. සමාජ අසාධාරණය පිළිබඳ ප්‍රශ්න විශේෂයෙන් ඉකොනොමික් ඩෙමොක්‍රසි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අර වෙළඳපොලේ මිලදී ගැනීම පිළිබඳ අර ලිබරල් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. අපි යම්කිසි සමාජ සාධාරණත්වයේ දෘෂ්ටි කෝණයකින් බැලුවොත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සෑම පුද්ගලයෙකුටම ආර්ථික වශයෙන් තමන්ගේ තිබෙන මිලදී ගැනීමේ හැකියාව මත නෙමෙයි යම්කිසි ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට තිබෙන අවස්ථාව ලැබීම සහ රාජ්‍ය එහිදී ක්‍රියාශීලීව මැදිහත් වීම කියන පැත්තෙන් ගත්තොත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට හැකියාවකුත් නැහැ. විශේෂයෙන් අද තියෙන ඒ අපේ ආර්ථික චින්තනය මේ ආර්ථික චින්තනය නිසා. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් තුල අත් වශයෙන්ම අපි මේ සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය දැඩි අභියෝගාත්මක දේශපාලන ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා 1970 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනකොට ඒ තිබුණු ආණ්ඩුවට දේශපාලන අධිෂ්ඨානයක් තිබුණා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න. ඒකේ තිබුණු සීමාවන් මොනවා වුණත් ඒක ඒ තිබුණු ආණ්ඩුවේ දේශපාලන විඥානයේ දිගුවක්. ඒ තිබුණු ආණ්ඩුවේ ඒ පිරිසේ එතන හිටපු ප්‍රධාන ආණ්ඩුව මෙහෙවපු අයගේ දේශපාලන විඥානයේ දේශපාලන දැක්මේ දිගුවක් තමයි 1970 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ඒක ඒ කාලේ තිබුණු අර සමස්ත දේශපාලන විඥානයේ ප්‍රකාශයටපත් වීම. දැන් එවැනි තත්වයක් වෙනත් විදිහකට 1977 ව්‍යවස්ථාවේ තිබුණා. ඒක අර ආණ්ඩු බලය සංකේන්ද්‍රගත කිරීම ඒ වගේ දේවල් සම්බන්ධයෙන් සහ ඒ අර සජාතික පක්ෂයට තිබුණ හයිය ඇතුළේ එතන පැහැදිලිවම තිබුණා දේශපාලන අධිෂ්ඨානයක් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා. නමුත් අද අපිට පේනවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අපි ඔය කියන අපි ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙන ගැටලු මුල් කරගෙන එවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එවැනි දේශපාලන අධිෂ්ඨානයක් දැනට තිබෙන ඒ පාලක මේ ප්‍රභූතන්ත්‍රයට ආණ්ඩු ඉන්න ප්‍රභූතන්ත්‍රයට තිබෙනවායි කියලා අපිට කියන්න බෑ. මෙන්න මේ නිසා මේ අභියෝගයන් තමයි අපි ඉස්සරහා මූලික වශයෙන් තිබෙන්නේ. ඉතින් මේවට ආමන්ත්‍රණය කිරීම තමයි අභියෝගාත්මක කාර්යභාරය. හරි? මම දැන් if I say very briefly in English what I said, so I think when you look at this whole process of constitution making, so it is trapped in a deep structural obstacle in my view, right? So unlike I mean we have been there have been several, especially the two efforts of the constitutional change in Sri Lanka in the post-colonial period, that is 1970 and 78. The important thing is that both these occasions, the political elite who were in the driving seat, the government, were behind, and so they had the political necessity. They had the political necessity to carry out the required
change the constitution and bring about the new constitution. So whatever the criticism we have against these documents, so they had the political will to introduce these constitutions, right? So in that sense, so there is a kind of the close connection between the constitutions that was introduced and the will of the political elite. So in other words, the constitutions, both 70 and 78, were extension of the mindset of the political elite. But so there's a difference, as far as the present effort is concerned. So when you look at the mindset of the political elite and the ideas behind the intellectual forces that are involved in this effort, so there's a big difference. Even you can't see the one set of ideas within the government as well. So there are vast spectrum of ideas, from some extreme nationalists to the liberals and socialists. So that is one of the biggest issues. And then when it comes to the specific issues, Aylan already raised the issue that the existing the political common sense of the country. So when you look at the political common sense of the country, which is especially the Sinhala society, which is the key constituency, which is dominated by Sinhala ethno-nationalist ideology, so they would not tolerate any effort in a proposed constitution where the aspirations of the Tamil people are addressed, especially even addressing the most the moderate voices of the Tamil political spectrum, like Mr. Ananda Sankari or Douglas Devananda. They were very close to the Sinhala Buddhist mentality during the last stage of war. Even so, you can't think that even the Sinhala people would be happy even to listen to what these people say in terms of introducing some sort of political solution. And so that's one thing. Other thing is that, so another important issue that is to be addressed, and which has been of course addressed by this report, the relationship between the state and the people, right? And now actually, when you look at the present situation, and not only the state but the political culture in general, so there's a structural distance between the people, the masses, ordinary people, and the political elite, right? So there have been a lot of the issues discussed, like the recalling power, the ability to recall the people's representatives and so on. But if you I don't think that it is difficult to believe that the political and economic elite of the country would allow that kind of initiative to introduce to the constitution, because that would jeopardize their dominance in the political system. So the political elite in the country, political and economic elite in the country is so strong that they can't afford to change the structural distance between the ordinary people and the political elite, right? So, and also when you think about Kumudu mentioned about the issues like social justice and the freedom, liberty, and so those are the ideas behind this the January 8 the political change. If you want to realize these ideals through the new constitution, that also a formidable challenge. The formidable challenge in the sense that so they also would definitely challenge the status quo, especially the status quo that is being
shaped by the dominant position occupied by the economic and political elite. So they would not allow these to happen, right? So therefore, so my view is that if we are trying to imagine a constitutional change in the line of the political ideals of January 8 movement, unless we seriously engage with these issues, there's no possibility to take the next step. So that is converting this report into a document which may be accepted by the both the political elite and the general public.